වේදනාව දැනෙන්නේ කැම නිසා නෙවෙයි, දත්වල සංවේදීතාවය නිසායි. විසඳුම නව සෙන්සිටිව් එක්ස්පර්ට් by සිග්නල්. තත්පර 30න් වේදනාවට සහනයක්. නැවත මතුවීම වැළැක්වීමට උපකාරී වේ. දත්වල සංවේදීතාවය නිසා ඇතිවන වේදනාව ඔබත් පරාජය කරන්න. නව සෙන්සිටිව් එක්ස්පර්ට් by සිග්නල්. ආයුබෝවන් සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කළ ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්ත ගියත් ඇත්ත කියන හිරු රාත්‍රී 9:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම ධනුෂ්ක සෙනවිරත්න. බමරුවනි කාකුමාරදාස ප්‍රථම අවධානය දවසේ ප්‍රධාන පුවත් සිරස්තල වෙත. විදුහල්පතිවරයෙකු ඉදිරියේ පාසල් සිසුන්ට සහරන් අවි පුහුණුව දුන් බවට CID අධිකරණයට කරුණු වාර්තා කරයි. සාක්ෂි තිබියදීත් සහරන් අත්අඩංගුවට නොගත් බව කාන්තාන්කුඩියේ හිටපු ස්ථානාධිපති ජනපති කොමිසමේදී පිළිගනී. දේශපාලන මැදිහත් වීමෙන් මුහුදු මහා විහාරයේ ඉඩම් ගැටලුව උග්‍ර වෙයි. උපන්දිනය සමරමින් ජනපති අනුරාධපුරයට. ඇමති මහින්දානන්දගේ ප්‍රකාශයට මාලිංගත් ප්‍රතිචාර දක්වයි. කරා කියලා දන්නවනම් කරපු කට්ටියක් දන්නවනම් ඒක හොයන්න මහ දින ගණනක් යන්න හේතුවක් නැහැ. පොතුවිල් මුහුදු මහා විහාරයේ සතු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් මැනීමේ කටයුතු වැළැක්වීමේ කූට දේශපාලන ව්‍යාපාරයක නිර්වත අද හෙළි වුණා. ඒ හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සමස්ත ලංකා මහජන කොංග්‍රස් පක්ෂයෙන් මහ මැතිවරණයට ඉදිරිපත් වී ඇති අපේක්ෂකයෙකු ඇතුළු පිරිසකගේ හැසිරීමත් සමගයි. අද CIA අනාවරණය සාමාන්‍ය ජනතාව උසිගන්වමින් තම දේශපාලන අරමුණු මුදුන් පමුණවා ගැනීමට උත්සාහ දැරීමේ එම ක්‍රියාදාමය පිළිබඳවයි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් මෙරට ජාතික වස්තුවක් බඳු පොතුවිල් මුහුදු මහා විහාරයේ පෞරාණික නටබුන් සහිත ඉඩම් පසුගිය කාලයේ පුරා සංවිධානාත්මක පිරිස් කොල්ල කෑමට පටන්ගෙන තිබුණා. හිරු CIA මේ පිළිබඳ අනාවරණ කිරීමත් සමග ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මේ පිළිබඳ සොයා බැලීම සඳහා ආරක්ෂක ලේකම්වරයා ඇතුළු රාජ්‍ය නිලධාරීන් මුහුදු මහා විහාරයේ නිරීක්ෂණ චාරිකාවකද පැමිණියා. එහිදීගත් තීන්දුව තීරණ මත පුරාවිද්‍යා සහ මිනින්දෝරු දෙපාර්තමේන්තු නිලධාරීන් පෞරාණික නටබුන් සහිත ඉඩම් හඳුනා ගැනීම සඳහා පසුගිය දින කිහිපෙම මැනුම් කටයුතු සිදු කළා. එහෙත් නැගෙනහිර පළාතේ සංවිධානාත්මක පිරිස් දිගින් දිගටම රාජ්‍යයේ නිලධාරීන්ට එම කටයුතු සිදු කිරීමට බාධා එල්ල කළා. හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ පක්ෂයෙන් මෙවර මහමැතිවරණය සඳහා දිගමඩුල්ල දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වී සිටින අපේක්ෂකයෙකු ඇතුළු පිරිසක් ජනතාව නොමග යවමින් ප්‍රකාශ සිදු කරමින් සිටියදී පොලිසිය ඔහුට මෙලෙස අවවාද කළා. ඔය ඡන්දය ඉල්ලන කෙනෙක් අනිවාර්යයෙන්ම මේ වෙලාව විදිහට මම කියන්නේ එහෙම නෙමෙයි කරුණා කරලා යන්න. මෙතන මේ මිනිස්සු ඔක්කොම මිනිස්සු දන්න ඔයාලා තමයි මෙතන ප්‍රශ්න දාන්නේ. බොජුගල් බං. පැහැදිලි කරන්න මෙතන ඉඩම් හඳුනා ගැනීම සහ පුරාවිද්‍යා නටබුන් තියනවාද කියලා විතරයි කරන්න කියන්නේ. මේක රාජකාරියකට අවිල්ල තියෙන එකක්. 347 දන්නේ සංකල්ප 347 ඒ අනුව කටයුතු කරනවා හරිද? පොඩ්ඩක් ඉන්න. DS කිව්වා සර්වේ ඩිපාර්ට්මන්ට් ඔය මට නිකන් ඉන්න කියන්නේ මනුස්ස කමෙන් කතා කරලා මෙච්චර වෙලා පැහැදිලි කරේ. හරිද? රජයේ තියෙන රජයේ තීරණයකට. ඒක තමයි රජයේ නිලධාරීට මම ඩිස්කස් කරනවා මෙතන. ඔයා දේශපාලන ඡන්දය ඉල්ලන මිනිස්සු අනවශ්‍ය ප්‍රශ්න ඉදිරියට කරන්න. ඊයේ පස්වරුවේ මෙම අපේක්ෂකයා තවත් පිරිසක් රැස් කරමින් පොතුවිල් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉදිරිපිට උද්ඝෝෂණයකද නිරත වුණා. ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිසරයට ඇතුළු වූ විරෝධතාකරුවන් එහිදීද ඉඩම් මැනීම නතර කර දමන ලෙසට බල කර සිටියේ මෙලෙසින්.
පුරාවිද්‍යා මෙන්ම මිනින්දෝරු දෙපාර්තමේන්තු නිලධාරීන්ද සිදු කරමින් සිටින්නේ ඔවුන්ට පැවරී ඇති රාජකාරියයි. එම රාජකාරියට ඉඩ නොදී මෙරට නීතියට අවනත නොවෙමින් මෙලෙස ජනතාව කුපිත කිරීම අනුමත කළ හැකිද? අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සිංහල රාවය සංවිධානයේ සභාපති පූජ්‍ය අක්මීමන දයාරත්න හිමියන්ද මේ පිළිබඳව මෙලෙස අදහස් පළ කළා. විශේෂයෙන්ම අපි මේ වෙලාව මතක් කරන්න හිරු නාලිකා සුවිශේෂී කාර්යභාරයක් කළා. වර්තමාන ජනාධිපතිතුමා කොන්ද කෙලින් තියාගෙන තීන්දුවක් ගත්තා. වහාම මුහුදු මහා විහාරය නැවත අත්පත් කර ගැනීමේ කාර්යභාරය කරන්න. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අක්කර 72ම අත්පත් කරගන්නේ කිව්වා මේ වෙනකොට අක්කර 30කට සීමා කරන්න. මොකද්ද හේතුව? ඒ ප්‍රදේශයේ ජනතාව විරෝධතාවය නිසා. දැන් මාර වැඩක් නේ වෙන්නේ. දැන් දකුණේ ජනතාවත් මොනවා හරි ආක්‍රමණය කළා කිව්වොත් එහෙම අපි මේක කරන්න දෙන්නේ නැහැ කියලා. ඒතකොට රජයේ විසින් ආපස්සට යනවද? පුරාවිද්‍යාව ආපස්සට යනවද? නීතිය ක්‍රියාත්මක කරන්නේ නැද්ද? පුරාවිද්‍යාවල දේපලක් බලහත්කාරයෙන් අත්පත් කරගෙන ඒ වෙනුවෙන් අනුබල දෙන යම් පිරිසක් ඉන්නවා නම් එතන ගැටුම්කාරී වාතාවරණ නිර්මාණය කරන්න ඒ හැමදෙනාම හරි අත්අඩංගුවට අරගෙන නීතිය ක්‍රියාත්මක කරන්නේ නැත්නම් වෙන්නේ පුරාවිද්‍යාව හැල්ලුවට ලක් වෙනවා රටේ නීතිය හැල්ලුවට ලක් වීමයි සිද්ධ වෙන්නේ. මුහුදු මහා විහාරයේ ඉඩම් මැනීමේ කටයුතු සිදු කර ඇත්තේ බලහත්කාරයෙන් බවට කර්මාන්ත හා වාණිජ කටයුතු හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි අවස්ථාවේ මාධ්‍යට අදහස් දක්වමින්. ලංකා සතොස මගින් සහ ලානයනය කිරීමේදී සිදු වූ අක්‍රමිකතාවයක් පිළිබඳ ක්‍රියාත්මක පරීක්ෂණයකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අද පෙරවරු 11:30ට පමණ හිටපු කර්මාන්ත හා වාණිජ කටයුතු පිළිබඳ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබුණා. එහිදී ඔහුගෙන් පැය 5කට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන තිබුණා. බලයෙන් ගිහිල්ලා ජනතාව අවුරුදු ගාණක් ජීවත් වෙන තැන්වල සර්වේ කරනකොට ඒ ජනතාවට දන්නේ නැහැ මොකද වෙන්නේ කියලා. ඒ ජනතාව දැන් කුලප්පු වෙලා ඉන්නවා. රජයේ මිනින්දෝරු දෙපාර්තමේන්තුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේ දෙක නීත්‍යානුකූල ආයතන දෙකන්නේ මේ දෙකට නේද බාධා කරන්නේ. මේ වගේ සර්වේ කරනවා නම් ජනතාවට පැහැදිලි කිරීම කරන්න ඕනේ. අපි වගේ දේශපාලන නායකයෝට මේ සම්බන්ධව පැහැදිලි කිරීම කරන්න ඕනේ. ඔය මෙතර කාලේ කට්ටිය ඒ සම්බන්ධයෙන් නොදුනුවත්වද ඔය කටයුතු කළා තියෙන්නේ. ඇත්තට මේ ජනතාව නොදුනුත්ව තමයි වෙලා තියෙන්නේ. ඉඳලා තියෙන්නේ. මේ ප්‍රදේශවල යුද්ධයක් තිබුණා. ජනතාව අනාථ වෙලා ආපහු පදිංචි වෙලා ඒ ඉන්න ජනතාවට ගැටලුවක් ප්‍රශ්නයක් ආකියොලොජි තනක් තියෙනවා නම් ඒ සම්බන්ධව පැහැදිලි කිරීම කරන්න ඕනේ. මල්ලිත් බැලුවා. ඊයේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා කියලා තිබුණා මාගේ සහෝදරයා ත්‍රස්තවාද කටයුතු වලට වාහන ලබා දුන්නා කියලා. සල්ලි ලබා දුන්නා කියලා. ඒ සම්පූර්ණ අසත්‍ය චෝදනාවක් මම එතුමාගෙන් අහනවා. වාහන අංගේ මොනවද? කවදාද වාහනේ දුන්නේ? මුදල් ලබා දීලා තියෙනවා නම් කාටද මුදල් ලබා දුන්නේ? උසාවියට ඔබතුමා ඉදිරිපත් කරන්න. මම කියනවා මගේ සහෝදරයා නිර්දෝෂයි. ඉන්සාෆ් අහමඩ් කියන්නේ අර ව්‍යාපාරයක් කෝල් 6ක් ඉන්කමින් කෝල් ආවා කියලා තාම මගේ සහෝදරයා තියාගෙන බොරු කියගෙන යන එක කියලා මට අපිට වේදනාවක්. අපේ දේශපාලන රජයේ නිලධාරීන්ට එහෙම කියන්න පුළුවන්ද? බෑ. එයා ඇවිල්ලා මේ පොලිසිය ස්පෝක්මන් නේ. කාටද බොරු කියන්න බෑනේ නේද? මුහුදු මහා විහාර ජනතාව යයිද? හරියට පැහැදිලි කරලා දුන්නා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජන්මදිනය අදයි. එතුමන් සිය ජන්මදිනය සැමරුවේ අනුරාධපුර රුවන්වැලි මහා සෑය රඳුන් අභියස ආගමික වතාවත් වලට මුල් තැන දෙමින්. අද පෙරවරුවේ රුවන්වැලි මහා සෑය පරිශ්‍රයට පැමිණි ජනාධිපතිවරයා රුවන්වැලි මහා සෑය අභියස කිරි ආහාර පූජාවකට එක්වුණා. අනතුරුව චෛත්‍ය රාජාරන් වහන්සේ දෙසා කප්‍රක් පූජාව සිදු කළ අතර ජනාධිපතිවරයා චෛත්‍ය මළුවේ කිරි ඉතරවීමේ චාරිත්‍රයද ඉටු කළා. මේ අවස්ථාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, අමාත්‍ය චමල් රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ යන මහතුරුන් ඇතුළු පිරිසක්ද එක්ව සිටියා. ලක්දිව 107 කොට 24 වසරක් ලක් ධර්ණීතලයට සෞභාග්‍ය උදා කළ දුටුගැමුණු නරපතියන්න්ගේ අනුරෝටත් විහාරමා දේවියගේ අනුරෝටත් ජනාධිපතිවරයා මෙලෙස පුෂ්ප උපහාර පුද කළා. මේ අතර මහා සංඝරත්නය උදෙසා දානමය පුණ්‍ය කර්මයක්ද ඓතිහාසික මිරිසවැටි රජමහා විහාරයේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සංවිධානය කර තිබුණා. මේ අතර අනුරාධපුරයට පැමිණි ජනාධිපතිවරයා අටම ස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස හිමියන් බැහැදොටුවා.
අනතුරුව ජනාධිපතිවරයා ඓතිහාසික ජයශ්‍රීමා බෝධීන් වහන්සේ වැඳපුදාගෙන ආගමික වතාවත්වල නිරත වුණා. මේ අතර පොළොන්නරුව මැදිරිගිරිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු කොවිඩ් අරමුදල වෙනුවෙන් එවා තිබූ රුපියල් 5000ක මුදලක් ජනාධිපතිවරයා වෙත පිරිනැමීම අද සිදු කරනවා. මෙම මුදල පසුගිය දිනක අගමැති මහින්ද රාජපක්ෂ මහතා වෙත එවා තිබුණේ විශේෂ ලිපියක්ද සමගින්. SD හේවායට සාමවිනිසුරු පොළොන්නරු දිස්ත්‍රික්කයේ මැදිරිගිරිය හිටපු ගම් සභාව සභික. දැන්ට මම 86 වියේ පසුවන අයකි. මට ඇවිදීමට බැරිය. රෝගී ඇඳේ සිට ලියමි. මම හිතුවා ජනාධිපතිතුමාගේ උපන්දිනේටම ගෙන්නලා මේක දෙන්න. වර්තමානයේ රටට අවශ්‍ය වෙත්තේ විහිළු කිරීම නොව විධිමත් දේශපාලන වැඩපිළිවෙලක් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. කුරුණෑගල ප්‍රදේශයේ පැවති ජන හමුවක් සඳහා එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ වත්මන් ජනාධිපතිවරයා එම වැඩපිළිවෙල රටට ඉදිරිපත් කළ ඇති බවයි. සංජානි පක්ෂ අද දෙකට බෙදිලා. එදා අකිල ගත්ත ගාන නෙවෙයි අද අකිලට තියෙන්නේ. ප්‍රේමදාස මහත්මයා මේ පක්ෂය කඩලා විනාශ කරලා දාලා දැන් සටනකට ඇවිල්ලා. එදා මෝටර් ගැන කතා කරමු. ප්‍රේමදාස මම උදේ නිවුස් බලනකොට මෙයා කියනවා අද මට හොඳ නහරයක් තියෙනවා කියලා. ඒ නහරෙන් ප්‍රතිඵල නැහැ. අද රටේ විහිළු කරන්න නෙවෙයි තියෙන්නේ. බොහොම පැහැදිලිව ජන ගෝඨාභය රාජපක්ෂ මහත්මයා තම වැඩපිළිවෙලක් දියත් කරගෙන යනවා. දැන් වරිනවා ටිකක් හයියෙන් කතා කරයි. යම් දේවල් තියෙනවා කියන්න ඕන දේවල් කියන්න. වැඩ කරන්න ඕන තැන වැඩ කරන්න ඕන. ඒකේ කටහඬ මොකද්ද? ඒකේ ස්වභාවය මොකද්ද කියන එක නෙමෙයි අවශ්‍ය වෙන්නේ. ඒකේ සිරට අද මෙතන රැස් වෙලා ඉන්න 100ට අඩු සංඛ්‍යාවලට කතාව රචනා කරනවා. වඩාත් සන්තෝෂ වෙමි. තමුන්නාසලා සියලු දෙනාටම සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. ආර්ථිකය නගා සිටුවීමට අවශ්‍ය ඉතා හොඳ දැනුමක් Taman සතුව පවතින බව සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. බත්තරමුල්ල ප්‍රදේශයේ සංවිධානය කර තිබූ ජන හමුවකදී ඔහු මේ බව සඳහන් කළා. COVID-19ත් සමග මේ රටේ ජනතාවට සහන සලසන්නට විවිධ යෝජනා ඉදිරිපත් කළා. 104 පොලියට ණය දෙනවයි කිව්වා. මම දැන් රට වටේම යනකොට හැමෝගෙම අහනවා ප්‍රසිද්ධියේ කී දෙනෙක් ඉන්නවද 104 පොලියට ණය අරගෙන. මේ මොහොත වෙනකන් මට එක්කෙනෙක්වත් හමු වෙලා නැහැ. මේ 104 ණය වැඩසටහන ක්‍රියාත්මක නොවෙන්නේ මන්ද කියන එක ගැන පාලකයෝ දන්නේ නැහැ. ඒ එසේ දැනගන්නට නම් පාලකයන්ට තිබෙන්න ඕන ආර්ථික ප්‍රතිපත්තීන් පිළිබඳව මූලික අවබෝධයක්. මූලික දැනුමක්. මම ඔබතුමන්ලට කියනවා වගකීමෙන් ආර්ථිකය නැවතත් පරක් යථා තත්වයට ගොඩ නැගෙනකම් අපි සතුව සම්පත් වෙනවා. හැම පවුලකටම මාසකට 20000 ගානේ ලබා දෙන්නට සමගි ජන බලවේගයේ අපි අනිවාර්යෙන්ම පොරොන්දු වෙනවා කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. බය නැතුව ප්‍රකාශ කරන්නේ ඇයි? ආර්ථික විද්‍යාව ගැන දැනුමකුත් තියෙනවා. වැඩේ කරන හැටිත් දන්නවා. වැඩේ කරන්න මුදලුත් තියෙනවා. මෙවර මහමැතිවරණයේ පැවැත්වෙන කාල සීමාවද පස්වරු 5 දක්වා පැයකින් දීර්ඝ කිරීමට බොහෝ විට සිදුවනු ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද කොළඹ දිස්ත්‍රික්කයේ පැවති පෙරහුරු ඡන්ද විමසීමේ අවස්ථාවක් නිරීක්ෂණය කිරීම සඳහා පැමිණි අවස්ථාවේ මාධ්‍යට අදහස් පළ කරමින්. සෞඛ්‍ය නිර්දේශවලට අනුව මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මීට පෙරත් දිවයිනේ විවිධ ප්‍රදේශවල පෙරහුරු මැතිවරණ සංවිධානය කර තිබූ අතර අද කොළඹ දිස්ත්‍රික්කයට අදාළව මධ්‍යස්ථාන දෙකකදී පෙරහුරු ඡන්ද විමසීම් පැවැත්වුණා. ඒ මට්ටක්කුලේදී සහ දෙමටකොටදී එම පෙරහුරු ඡන්ද විමසීම් නිරීක්ෂණය කිරීම සඳහා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාද පැමිණ සිටියා. සමහර වෙලාවට මහනුවර කුරුණෑගල සහ කෑගල්ල දිස්ත්‍රික්ක තුනේ තිරුකුණාමල දිස්ත්‍රික්කයේ අපිට හිතුනොත් අපිට ඒක පවත්වන්න වෙයි සමහර වෙලාවට. කාලේ දිස්ත්‍රික්කයක් වෙනවද ඔබතුමාට දැනෙන්නේ? දැනට තීරණය කරලා නැහැ. සමහර වෙලාවට පස්වරු 5 වෙනකන් දීර්ඝ කරන්න කමිෂන් සභාව තීරණය කරන්න ඉඩ තියෙනවා. මේ අතර මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් දිස්ත්‍රික් කිහිපයක තේරීම්බර නිලධාරීන් පිරිසක් සහ තවත් මැතිවරණ නිලධාරීන් පිරිසක් අතර සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වුණේ මැතිවරණ කොමිෂන් සභාවේදී. මැතිවරණ කාර්යාලවල ඡායාරූප සහ මනාප අංක ප්‍රචාරය කිරීමට අවස්ථාව ලබා නොදීම සම්බන්ධයෙන් මීට පෙර පාර්ශ්ව රැසකින් චෝදනා එල්ල වූ අතර එම නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අද වැඩිදුරටත් සාකච්ඡාවට ලක් වී තිබෙනවා. අංකය ප්‍රදර්ශනය කිරීම සඳහා ඒ පක්ෂය විසින් පුළුවන් හැම ගෙදරටම පත්‍රිකාවක් බෙදන්න. ඒක නොමිලේ තැපෑලේ වන්නත් පුළුවන්. අතින් බෙදන්නත් පුළුවන්. නමුත් ඔබතුමාලට තමයි යෝජනාව එන්නේ. පහුගිය මැතිවරණ වලදී පුළුවන්කම තිබුණා. දැන් මේකේ තමයි බැරි වෙන්නේ කියලා. ඔව් කොමිෂන් තමයි වකීම ගන්නෙ. කමිෂන් සභාව ගත්ත තීරණයක් නෙවෙයි.
මේක පනතේ තියෙන තීරණයක් ක්‍රියාත්මක කරන්නේ. මේක මීට කලින් දුන්නා තමයි. ඉස්සර වැරදි කරයි කියලා දැනුත් කරන්න බෑ කියන එක තමයි කමිෂන් සභාවේ මතය. උණුසුම් වන දේශපාලන වේදිකාවේ පළවූ අදහස් කිහිපයක් දැන්. ප්‍රේමදාස මහත්තයා තමයි දක්ෂම කිව්වා. ඔයතුමන පැවිසියට වැඩ කරන්න පුළුවන්. හොඳ කසෑරුවක් තියෙනවා. ජනාධිපති අපේක්ෂක වෙන්න. ඇස්තගේ හොඳට බෑලා ඇතුළට ගිහිල්ලා නීති මරල පළපුරුද්දක් තියෙන්න ඕන කිව්වා. එක බොත් තමයි ඔබන්නේ කිව්වා. මිඩ්වයිෆ් ගෙදරට එනවා කිව්වා. එකම ජනාධිපති අපේක්ෂක මුළු ලෝකෙම ධෛර්යව ගත්තේ නෑ. මොකද්ද උනේ? 17 ලක්ෂයෙන් පරාදයි. අවුරුදු 25ක් රාජ්‍ය නායකයෙක් පත් කරගන්න බැරි පක්ෂයක් බාරපත් වුණා. ඒ නිසා තමයි අද අපිට මේ දවන්ත සංධානයක් එක්ක මේ ජයග්‍රහී ගමන යන්න අවස්ථාව උදා වෙලා තියෙන. දැන් මාධ්‍ය පෙළට තියෙනවා බොහොම පරිස්සමෙන් කතා කරන්න. මොකද අපිට පරණ ලකුණු මතක් වෙනවා. මේ ඊයේ පෙරේද මට පොඩ්ඩක් වැරදුනා. වැරදුනාම සමහර channel වල වැරදිච්ච තමයි අපේ දාන්නේ. මේ කට්ටියට තියෙන වෛරෙදී දැන් මට මතකයි ලලිත් ගාමිණී ප්‍රේමචන්ද්‍රලා ප්‍රේමදාස මහත්තයලා ගහන. මම ඒ කාලේ ගියා මගේ විවාහ මංගල උත්සවයට එන්නේ කියන්නේ ජේ.ආර්. මම ජේ.ආර්ගෙන් ඇහුවා දැන් මොකද කරන්නේ? සර් ජයජාවතර මහත්තයා මට කියනවා අජේරා ප්‍රේමදාස වෛර කරනවා ලලිත්. ලලිත් වෛර කරනවා ප්‍රේමදාස. ගාමිණී වෛර කරනවා ප්‍රේමදාස. ප්‍රේමදාස වෛර කරනවා ගාමිණී. මේගොල්ලෝ ජීවිතෝණි බන්දි කියලා තමයි ඉවරනේ. කිව්වා වගේම අවුරුදු දෙකක් යනකොට ජේ.ආර් කියපු වචනේ සම්පූර්ණ වුණා. මම දැක්ක ජේ.ආර් හැම වරකට කියලා අත් දෙක උතු කළා නමස්කාර කරනවා. බලන්න වෛරයෙන් ආරම්භ කරන වැඩ අවසන් වෙන්නේ කොහොමයි? සුළුතරයක් විතරක් සිරිකොත ඇතුළට වෙලා ආණ්ඩුවේ රැකවරණයත් එක්ක දොරවල් වහගෙන ඡන්ද ව්‍යාපාරයක නිරත වෙනවා. හැබැයි අගෝස්තු 5 වෙනිදාට සමගි ජන බලවේගයට සිරිකොතත් බාර ගන්න සිද්ධ වෙනවයි කියන එක පැහැදිලිව පේන තිබෙනවා. අපි ආණ්ඩු ගන්න හදන මෙය පස්ස දොරෙන් සිරිකොත ඇතුල් වෙන්න හදන එක විතරයි කරන්නේ. ඇතුලේ ඉන්නකොට මොකක් කරන්න බැරුණාම එළියට ගිහලා මොන කේල්මලක් කරන්න පුළුවන්. මංගල මහත්මයා එතුමාත් මෙයින් ගැලවිලා ගියා. එතන ඉන්න බෑනේ. අර කොකා ඉග්ගිලෙන විතර සුද පේන්නේනේ. ඉතින් දැන් තමයි දන්නේ සැබෑ තත්ත්වය මොකද්ද කියන එක. නෑ ඉතින් මංගල සමරියර ගියපු එක ඇත්ත වශයෙන්ම අපට සංගවි ආපු ආශිර්වාදයක්. මොකද මේ ඡන්දේ තියෙනකොට ඡන්දේ ඔන්න වෙන්න තියලා සංඝයා වහන්සේලාට බණින්නෙම පටන් ගත්තොත් විශාල ප්‍රශ්නයක් ඇති වෙනවා මේ රටේ. ඒක අන්දායතුමා නැති එක ගැන අපි සතුටු වෙනවා. දැන් මේ මහමැතිවරණේ සජිත් ප්‍රේමදාස මහත්තයාත් එක්සත් ජාතික පක්ෂයක් නැහැ, නායකයෙක් නැහැ, සිරිකොතක් නැහැ, මොකක්වත් නැතුව කොහොමද ආණ්ඩු බලය ගන්න? හෙන්ඩුව නැති හින්දා තමයි අර සතා හතර ගාත් දාලා වැටලා තියෙන්නේ. අවුරුදු 26ක හෙන්ඩුව තිබුණු පුද්ගලයාගේ දුර්වලකම නිසා. ඒ නිසා අගෝස්තු 5 වෙනිදා ජයග්‍රහණයත් එක්ක අපි ආණ්ඩුව හදනවා. හෙන්ඩුවත් සජිත් ප්‍රේමදාස මැතිතුමාට අරන් දෙනවා කියන එක මතක් කරනවා අපි. එයා කිව්වා ඩයිනමෝ හොඳට වැඩ කරුවා. බලනකොට පීචිලා. ශ්‍රීමුකේ හින්දා තමයි අපිට වාසි උනේ. දැන් අලුත්ම එක තමයි ජන දුක හඳුනන නහරය. මම නම් කියන්නේ ওই තුනටම වැඩිය අගෝස්තු 5 වෙනිදා ඡන්දේ ගන්නට පස්සේ සජිත් මහත්තයාට කපා ගන්න වෙනවා ලැජ්ජ නහරය, හිරිකිත නහරය. අද සමහරු කියනවා ආස්කුවින්ද ප්‍රහාරයට ගියත් නිකන් මොනවද කියන්න ඕනේ කියලා. වැලිකන්දේ රෝහලකට කියලා ගොඩනැගිල්ලක් හදලා දාලා තිබ්බා. වවුල්ල ලැගලක හිටියේ. මතක තියාගන්න නැවත වතාවක් මේ පොළොන්නරුවේ ආප්පකාරයන්ට ඉඩක් නැහැ. සියමල ගෙනල්ලා නැම කියලා නේ කියන්නේ. බැරි වෙලාවත් ගිහිල්ලා අපි වෙනම තරම් කෙරුවා නම්. කොට අපේ මැත්තේ පරාද. ශ්‍රී ලංකාකාරයෝ නැත්තම් ওই ජන පෙරමුණක් නැහැ. නිකන් අපිව නිකන් කොරෝනා ඇදිච්ච රෝගීන් ගාවට යනවා වගේ තමයි අපි ගාවට එන්නේ. නමුත් අපේ කට්ටිය යනවා. මම නම් මුලේ ඉඳලාම කිව්වා අපි වෙනම ඉල්ලිය යුතුයි කියලා. පොට්ටුවෙන් තරක කර මෙයාලා කියන අතට ඡන්ද දෙන්න කියලා. ඒ හින්දා මං හොඳට බලන්න කිව්වා කට්ටියට කලිසමක් ඇඳගෙන ඉන්නවාද කියලා දයාසිරි ජයසේකර. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ස ප්‍රහාරය මෙහි වූ සහරන් හෂීම් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බහරේ සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා පුත්තලම ප්‍රදේශයේ මද්‍රසා පාසල් ළමුන්ට විදුහල්පති ඉදිරියේම අවි පුහුණුව ලබා දී ඇති බව අනාවරණ වේ තිබෙනවා. එම සිසුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දී ඇති ප්‍රකාශවලට අනුවයි. එම ප්‍රකාශ ඇතුළත් විශේෂ වාර්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පෙරේදා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා. දවසේ පුවත ඉකුත් වසරේ පාස්කු ඉරිදින එල්ල වූ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන වාර්තාවක් පෙරේදා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා. එහි සඳහන් වූයේ මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා තබා ගනිමින් විමර්ශන සිදු කරන ලබන නීතිඥ හිජාස් ඕම හිස්බුල්ලා සම්බන්ධයෙන් තවදුරටත් දීර්ඝ විමර්ශනයක් සිදු කරමින් පවතින බවයි. මෙතෙක් සිදු කළ විමර්ශනවලට අනුව නීතිඥ හිජාස් ඕම නැමැත්තාගේ ජාතික හැඳුනුම්පත් අංකයට අදාළව ජංගම දුරකථන අංක 7ක් සහ ඒවා භාවිත කර තිබූ ජංගම දුරකථන 9ක් සම්බන්ධයෙන් කරුණු අනාවරණය වී තිබෙනවා.
එම දුරකථන විශ්ලේෂණ වාර්තා ලබා ගනිමින් සැකසහිත දුරකථන සම්බන්ධතා සම්බන්ධයෙන් තවදුරටත් ප්‍රශ්න කරමින් අනාවරණය වන කරුණු අනුව දීර්ඝ විමර්ශනයක් පවත්වන බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේ. මෙම නීතිඥවරයා විසින් සමාජිකත්වය හා සභාපතිත්වය දැරූ Save the Pearl Society නැමැති සංවිධානය මගින් පුත්තලම අල් සුහරියා මද්‍රසා විද්‍යාලයට යොමු කර තිබූ ලබුන් 24 දෙනෙකු සම්බන්ධයෙන් කරුණු අනාවරණය වී තිබෙනවා. ඉන් ලබුන් 10 දෙනෙකු හෙළි කර ඇත්තේ නීතිඥ හිජාස් මද්‍රසා පාසලට පැමිණ අන්‍ය ජාතීන් හා ආගමිකයින් කෙරෙහි වෛරයක් ඇතිවන ආකාරයේ දේශන පවත්වා පුහුණු වීම සිදු කර ඇති බවටයි. පාස්කු ඉරදින ප්‍රහාරය මෙහෙය වූ මොහමඩ් කාසිම්, මොහමඩ් සහරාන්, ඉල්හාම් මොහමඩ්, ඉබ්‍රාහිම් සහ මොහමදු ඉබ්‍රාහිම් මොහමදු නෞෆර් යන අය පාසලට පැමිණ පැය එකහමාරක පමණ කාලයක් වීඩියෝවක් පෙන්වූ බවත් එම වීඩියෝ මගින් ගුවන් හමුදාවෙන් පැමිණ බෝම්බ ගසන ආකාරය සහ මියගිය පුද්ගලයන් වැටී සිටි ආකාරය පෙන්වා සිටි බවද එක් සිසුවෙකු ලබා දුන් ප්‍රකාශවල සඳහන් වනවා. තවත් සිසුවෙකු ලබා දුන් ප්‍රකාශවල සඳහන්ව ඇත්තේ හිස්බුල්ලා නම් නීතිඥවරයා පැමිණ දේශනයක් පවත්වා ප්‍රක්ෂේපණ යන්ත්‍රයක් ආධාරයෙන් ඊශ්‍රායලය හා පලස්තීනයේ යුද්ධයට සම්බන්ධ වීඩියෝවක් පෙන්වූ බවයි. ඊශ්‍රායලයේ ක්‍රිස්තියානි පිරිස් අල්ලා සිටින්නේ තමන්ගේ පල්ලි බවත් ලංකාවේ කතෝලික අයට ප්‍රහාර එල්ල කළහොත් ඒ අය බියවනු ඇති බවත් නීතිඥ හිජාස් හිස්බුල්ලා පැවසූ බව සිසුවෙකු ලබා දුන් ප්‍රකාශයක සඳහන් වනවා. අදාළ සිසුවා ලබා දුන් ප්‍රකාශයේ වැඩිදුරට සඳහන් වන්නේ 2018 දෙසැම්බර් මාසයේදී නසීර් නෞෆර් නැමැත්තෙකු පැමිණ තවත් දේශනයක් පැවැත්වූ බවයි. එහිදී පරිගණකයෙන් තැනූ රොබෝවරයෙකු මරා දමන ලෙස ඔහු පැවසූ බවටද සිසුවෙකු ප්‍රකාශ ලබා දී තිබුණා. මිනිස් රූප දෙකක් ගෙන එක් අයෙකු මැරුණහොත් අනෙක් පුද්ගලයා ඉතිරි වන බව කියා ඊශ්‍රායලයේ ඉගැන්වීම් සිදු කර තිබෙන බවද ලබුන් ප්‍රකාශ ලබා දී තිබෙනවා. වැඩිදුරටත් එම ප්‍රකාශවල දැක්වෙන්නේ අපේ ආගම කතෝලික අයගෙන් බේරාගත යුතු බවත් කතෝලික ආගමට විරුද්ධව අපි වැඩ කළ යුතු බවත් අදාළ පුද්ගලයා ප්‍රකාශ කළ බවයි. එම සිසුවා වැඩිදුරටත් පවසා ඇත්තේ 2019 වසරේ ජනවාරි මාසයේ දිනක පාස්කු ප්‍රහාරය සිදු කළ සහරන් හෂීම් සුදු පැහැති KDH වර්ගයේ වෑන් රථයකින් පාසලට පැමිණ දේශන පැවැත්වූ බවයි. එහිදී ආගම වෙනුවෙන් පණ දිය යුතු බව සහරන් පැවසූ බවත් ආගම බේරා ගැනීම සඳහා සටන් කිරීමට ධෛර්යයක් තිබෙන්නේ කාටදයි විමසා සිටි බවයි. එහිදී ඇතැම් සිසුන් සටන් කිරීමට කැමැත්ත පළ කළ බවත් ඔවුන්ට පමණක් රැඳී සිට අනෙක් සිසුන්ට ඉන් ඉවත්වන ලෙස විදුහල්පතිවරයා පැවසූ බව එම සිසුවා ප්‍රකාශ කර තිබෙනවා. සහරන් හෂීම්ගේ සොහොරෙකු වන මොහමඩ් රිල්වාන් නැමැත්තා තුවක්කුවක් ගලවා වෙඩ තබන ආකාරය පෙන්වූ බවද සිසුවෙකු ලබා දුන් ප්‍රකාශයක සඳහන්. එලෙස පාසල් ළමුන්ට ගිනි අවි නැරඹීමට ලබා දුන් අවස්ථාවේ විදුහලේ විදුහල්පතිවරයාද සිට තිබෙනවා. එමෙන්ම අරාබි ජාතික පුද්ගලයන් සිව් දෙනෙකු පැමිණ ළමුන්ට රුපියල් 3000 බැගින් මුදල් පරිත්‍යාගයක්ද සිදු කර ඇති අතර එම අවස්ථාවේ විදුහල්පතිවරයාටද අරාබි මුදල් මිටියක් ලබා දුන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිසුවෙකු ලබා දුන් ප්‍රකාශයක සඳහන්. මෙම සිසුන් ලබා දුන් ප්‍රකාශ අනුව මරාගෙන මැරෙන බෝම්බකරු වන සහරන් හෂීම්ට අමතරව ඉල්හාම් මොහමඩ්, මොහමඩ් ඉබ්‍රාහිම්, මොහමඩ් ජෙෆ්රි ෆාතිමා, නීතිඥ හිජාස් හිස්බුල්ලා, මොහමඩ් අසම්, මොහමඩ් මුබාරක් සහ තවත් පිරිසක් වරින් වර මද්‍රසා පාසල් වලට පැමිණ වැඩමුළු හා දේශන පවත්වා ඇති බවට කරුණු හෙළි වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයට දැනුම් දී තිබෙනවා. දවසේ පුවත අන්තවාදී ගැටුම් සම්බන්ධයෙන් සහරන් හෂීම් මෙන්ම ඔහුගේ සහෝදරයා වන මොහමඩ් රිල්වාන් ඇතුළු සිව් දෙනෙකු වරන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගැනීමේ හැකියාව තිබියදීත් කාත්තන්කුඩි පොලිසිය එය නොසලකා හැර ඇති බව පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ අනාවරණය වුණා. ඒ කාත්තන්කුඩි පොලිස් ස්ථානයේ හිටපු ස්ථානාධිපතිවරයා කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන් අවස්ථාවේදී කොමිසම හමුවේ ඊයේ රාත්‍රියේ සාක්ෂි ලබා දුන්නේ 2017 වසරේ අගෝස්තුව සිට 2020 ජනවාරි දක්වා කාත්තාන්කුඩි පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත ප්‍රභාත් කස්තුරිආරච්චි මහතායි. 2017 මාර්තු 10 වන දින කාත්තාන්කුඩි අලියර්මන් සන්ධියේදී සහරන් හෂීම්ගේ ජාතික තෞහීද් ජමාත් සහ රවුෆ් මෞලවගේ සුන්නතුල් වල් ජමාත් යන සංවිධාන අතර ගැටුමක් ඇතිව තිබූ බවත් එහිදී කඩු කිනිසි සහ පෙට්‍රල් බෝම්බ වලින් පහර දීම සම්බන්ධයෙන් ගැටුමෙන් පසු සහරන් හෂීම්, මොහමඩ් රිල්වාන්, ආමි මොහමඩ්, යූසුෆ් අන්වර් යන පුද්ගලයන් ප්‍රදේශයෙන් පලා ගොස් සිටි බවත් සාක්ෂිකරු සඳහන් කළා. සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තුවක් ලබා නොගත්තේ මන්දැයි ජනාධිපති කොමිසම එහිදී විමසුවා. ඊට පිළිතුරු දෙමින් සාක්ෂිකරු ප්‍රකාශ කළේ සිද්ධිය සම්බන්ධයෙන් රස පරීක්ෂක වාර්තාව ලැබී නොතිබූ නිසා ප්‍රහාරය සිදුවන තෙක්ම වරෙන්තු ලබා ගැනීමට හැකියාවක් නොතිබූ බවයි. ඒ සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව දැනුවත් කළාද කියා කොමිසම ඒ අවස්ථාවේදී ප්‍රශ්න කළා. සාක්ෂිකරු සඳහන් කළේ ඒ පිළිබඳ මතකයක් Tamanට නැතයි යනුවෙන්.
කෙසේ වෙතත් අධිකරණ වාර්තා පිරික්සූ ජනාධිපති කොමිසම විමසුවේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වූ රස පරීක්ෂක වාර්තාව 2018 වසරේ ජනවාරි 30 වෙනිදා මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත නිකුත් වී තිබූ බව සාක්ෂිකරු නොදැන සිටියේද යන්නයි. තමන් ඒ ගැන නොදන්නා බැවින් වරෙන්තු ලබා ගැනීම සිදු නොකළ බව සාක්ෂිකරු සඳහන් කළා. ජනාධිපති කොමිසම එහිදී පෙන්වා දුන්නේ සාක්ෂිකරු පවසන අන්දමින් රස පරීක්ෂක වාර්තාව ලැබෙන තෙක් නොසිට සහරාන් ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීම සඳහා අවශ්‍ය තරම් කරුණු අධිකරණයට ඉදිරිපත් කර තිබූ බී වාර්තාවේ අන්තර්ගත වූ බවයි. ඒ අනුව මාර්ක ආයුධ ඇතිව නීති විරෝධී රැස්වීමකට සහභාගී වීම, මාර්ක ආයුධ ඇතිව කැරලි ගැසීම, කැරලි ගැසීමේ අවස්ථාව මැඩ පැවැත්වීමේදී රජයේ නිලධාරියෙකුට බාධා කිරීම, ස්වේච්ඡාවෙන්ම තුවාල සිදු කිරීම, අන්තරාදායක ආයුධ හා උපකරණ භාවිත කරමින් තුවාල කිරීම යන වරන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගත හැකි වැරදි බී වාර්තාවේ අන්තර්ගත බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය කොමිසමට අවධාරණය කළා. එහිදී කොමිසම විමසුවේ මෙම කරුණ කෙරෙහි අවධානය යොමු නොවුනේ නම් අවම වශයෙන් සහරාන් හෂිම්ගේ පියා හෝ පවුලේ අයගෙන් ඔවුන් පිළිබඳ ප්‍රකාශ සටහන් කරගත්තේද යන්නයි. සාක්ෂිකරු එහිදී නැත ලෙස පිළිතුරු දුන්නා. කොමිසම යලි විමසා සිටියේ 2018 වසරේදී සහරාන් ඇතුළු පිරිස වරෙන්තු රහිතව අත්අඩංගුවට ගැනීමට සාක්ෂි තිබූ බව දැන් ඔබ පිළිගන්නේද කියයි. කාත්තන්කුඩි හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා එය පිළිගත්තා. එසේනම් මීට පෙර කොමිසම හමුවේ සාක්ෂි නොමැති බවට ප්‍රකාශයක් කළේ මන්දැයි කොමිසම යලි ප්‍රශ්න කළා. සාක්ෂිකරු පැවසුවේ තමා කළ ප්‍රකාශය වැරදි බවයි. ඔබ ඔබේ රාජකාරිය හරියාකාරයෙන් ඉෂ්ට කර නැති බව පිළිගන්නේ දැයි කොමිසම යලිත් විමසුවා. එහිදී සාක්ෂිකරු කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා නිහඬව සිටියා. ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ගැන කඩිනමින් පරීක්ෂණයක් පවත්වා තරඟ පාවා දීමට සම්බන්ධ පුද්ගලයන් හෙළිකර නීතියේ ඉදිරියට ගෙන ආ යුතු බව ශ්‍රී ලංකා පන්දුවාර 20 ක්‍රිකට් නායක ලසිත් මාලිංග පවසනවා. ඒ එවක ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ මහින්දානන්ද අලුත්ගමගේ මහතා සිදු කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේදී තරඟ පාවා දීමක් සිදු බවට එවක ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ මහින්දානන්ද අලුත්ගමගේ මහතා හෙළි කළේ හිරු ටීවී සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වමින්. පැහැදිලි සාධාරණ සැකයක් තියෙනවා 2011 ලෝක කුසලාන තරගාවලිය අපි පාවා දීමට ලක් කරාද කියලා. ඒ දන්නේ මෙච්චර කල් හිටියේ මේක එළියට දාන්න අවුරුදු 9කට වැඩිය අද වෙනකන් කිසිම දෙයක් නැහැ. ඒකයි අපි කියන්නේ ඒක ඔක්කොම බාර දෙන්න දීලා ඕන වෙලාවක අපි මුණ දෙන්න කැමති ඕන ඉන්වෙස්ටිගේෂන් එකකට කිසිම බයක් නැතුව ඔක්කොමලා මුණ දෙයි. ශ්‍රී ලංකා පන්දුවාර 20 නායක ලසිත් මාලිංගද ඒ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කළා. 2011 ලෝක කුසලාන ක්‍රීඩා කරපු ක්‍රීඩකයෙක් විදියට පන්දු යවද්දී පළවෙනි කඩළු දෙක ලබා දුන්නු ක්‍රීඩකයෙක් විදියට ශ්‍රී ලංකා කණ්ඩායමේ ලොකු චෝදනාවක් එල්ල කරලා තියෙනවා අපි තරගය මුදලට පාවා දුන්නා කියලා. මේක අපි රටක් විදියට ඉතාමත් අපකීර්තියට පත්වෙච්ච අවස්ථාවක්. සත්‍ය හොයන්න මම හිතන්නේ වැඩි කාලයක් යයි කියලා. මොකද හේතුව කරා කියලා දන්නවනම් කරපු කට්ටියක් දන්නවනම් ඒක හොයන්න මහ දින ගණනක් යන්න හේතුවක් නැහැ. අනිත් කාරණාව තමයි ජනතා නියෝජිතයෙක් විදියට එහෙම දෙයක් කියනවනම් ජනතාව නොමග යවන්න නැතුව ජනතාවට ප්‍රසිද්ධියේ මේ අය තමයි තරගයේ පාවා දුන්නේ මේ අය තමයි තරගයේ පාවා දෙන්නේ මේ විදිහට කටයුතු කරේ කියලා දැනුවත් කිරීමේ හැකියාව තියෙන්න ඕන. එහෙම කරන්න හැකියාවක් නැත්නම් ජනතාව විසින්ම මේ වගේ බොරු චෝදනා කරන අය ප්‍රතික්ෂේප කරන්න. ඉදිරි අනාගතයේ ක්‍රීඩා කරන ක්‍රීඩකයන් වෙනුවෙන් මේ ක්‍රීඩාව අප්‍රසන්න දැක්ම නැති කරන්න රජයක් විදියට හෝ නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන් උපරිම නීතිය ක්‍රියාත්මක කළා තරගයේ පාවා දුන්නේ කවුද? ඒගොල්ලෝ නීතිය ඉදිරියට ගෙනල්ලා ඒකට සාධාරණයක් කළා මේ ක්‍රිකට් ක්‍රීඩාව ඉතා පිරිසිදු ක්‍රිකට් ක්‍රීඩාවක් බවට පත් කරන්න කියලා සියලු දෙනාගෙම ඉල්ලනවා. මේ අතර සිය නිල ට්විටර් ගිණුම හරහා යලි සටහනක් තබමින් හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන පවසන්නේ කිසියම් කෙනෙකු විසින් 2011 ලෝක කුසලානයේ පාවා දුන් බවට චෝදනා කරන්නේ නම් එය ස්වභාවයෙන්ම බරපතල කරුණක් බවයි. තරගයට ක්‍රීඩා කරන ක්‍රීඩකයන් 11 දෙනා හැර වෙනත් අයෙකු විසින් තරග පාවා දෙන්නේ කෙසේද යන්න සම්බන්ධව කිසිවක් නොදන්නා බවත් ඔහු පවසන අතර වසර 9කට පසු ඒ පිළිබඳ යලි කතාබහ මතුවීම ගැනද මහේල ප්‍රශ්න කරනවා. මෙම සිදුවීම පිළිබඳව ඉන්දිය මාධ්‍ය ඇතුළුව විදේශ මාධ්‍ය වාර්තා කර තිබුණත් මෙතෙක් ඉන්දිය ක්‍රිකට් පාලක මණ්ඩලය හෝ ඒ රට ක්‍රිකට් බලධාරීන් කිසිදු ප්‍රකාශයක් සිදු නොකර සිටීමත් විමතියට කරුණක්.
කෙසේ වෙතත් අදත් දේශපාලන වේදිකාවේ උණුසුම් මාතෘකාවක් බවට මෙම සිදුවීම පත්ව තිබුණා. මේ රටේම මිනිස්සු බලන් හිටියා කුසලානේ අපිට අරන් එයි කියලා. ඒ ක්‍රිකට් තරඟාවලිය පාවලා දෙන්න කියලා කවුරු හරි උපදෙස් දුන්නා නම් රට පාවා දීමක් නේද ඒක? එහෙනම් ඒක හංගගෙන රහසක් හැටියට තියාගෙන ඉන්න එකද ඇමතිවරයෙක්ගේ වගකීම? අපි අහන්නේ කවුද එතකොට ජනාධිපති? මහින්ද රාජපක්ෂ. කවුද එතකොට අගමැති? දීමු ජයරත්න. කවුද එතකොට ක්‍රීඩා ඇමති? මහින්දානන්ද අලුත්ගමගේ. මේ අපි නෙවෙයි. මේ පාලනයේ යටතේ ක්‍රිකට් ක්‍රීඩාවේ පාවා දීමක් සිදු වුණා නම් මෙච්චර කල් හංගන් හිටිය එකත් වරදක්. දිනන්න තිබිච්ච මැච් එකක් පරදුණයි කියලා අපි ඔක්කොම සාමාන්‍යයෙන් කල්පනා කරන තැනක්. ඉතින් ඒක දන්නේ නැහැ කොහොමද වුනේ කියලා. මම නම් කොහෙවත් කිව්වේ නැහැ එහෙම එකක් තිබුණයි කියලා. එතුමායි තොරතුරු ටික දන්නවා නම් එතුමා අනිවාර්යෙන් ඒ කාරණේ ගැන තොරතුරු හෙළිදරව් කිරීම වටිනවයි කියලා මම විශ්වාස කරනවා. අනාගතේවත් එවැනි තත්ත්වයක් ඇති නොවෙන්නේ. වගකීමක් තියෙනවා. කවුද පාවා දුන්නේ? ඒකට හිටපු රජයේ බලධාරීන්ගේ සම්බන්ධයක් තියෙනවද? ඒකට වග කියන්න ඕන කවුද? හැමදාම වැරදි කරලා ඉතිහාසයේ ගැලවෙන්න හදන එකක් තමයි තියෙන්නේ. පුදුම දේ තමයි ඉන්ද නැකිලදෝ කියන්නේ ඉස්සලා කිව්වේ නැද්ද? ඒක ICC එක මේ කියපු ප්‍රකාශය ප්‍රමාණ දෙකක් යන ඉස්සලා මේකේ සත්‍යතාවය අපිට කියන්න. වැඩ කරන එක්කෙනෙක් කොහේ හරි ඇති යාගේ චරිත ඝාතනය කරන එක තමයි මට පේන්න තියෙන්නේ. ඒ කාලේ මේ රටේ ක්‍රීඩා කරේ සල්ලි බලාගෙන මේ නිසා තමයි අපිට ලෝක කුසලානේ ජයග්‍රහණය කරන්න පුළුවන්කම ලැබුණේ. ලෝක කුසලානෙන් පස්සේ ක්‍රීඩකයෝ ආර්ථික වශයෙන් ශක්තිමත් වෙන විශාල මුදලක් ලැබුණා. හැබැයි ඒත් සමගම යම් කාරණා සිද්ධ වුණා ක්‍රිකට් පාලක මණ්ඩලය තුල. හිටපු සභාපතිවරු කටයුතු කරපු හැටි ගැන නොයෙකුත් චෝදනා තියෙනවා. පරීක්ෂණයක් කරලා රටට කරුණු හෙළි කරාම හොඳයි කියලා මම විශ්වාස කරනවා. ඝාතන සහ කප්පම් ගැනීම් වලට සම්බන්ධ සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙකු වන විරාජ් අනුරාධන හොත් රන්කෙටියා නැමැත්තා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අතර රණාල ප්‍රදේශයේදී තවත් අපරාධ කල්ලි සමාජිකයෙකු අත්අඩංගුවට ගනු ලැබුවා. පොලිස් විශේෂ කාර්ය බලකාය ලද තොරතුරකට අනුව මහභාගයේ නවලෝක හන්දිය මගුල් පොකුණ ප්‍රදේශයේ වැටලීමක් සිදු කර ඇත්තේ ඊයේ පස්වරුවේ. එහිදී සංවිධානාත්මක අපරාධකාරී සමාජිකයෙකු වන විරාජ් අනුරාධ සිල්වා නොහොත් රන්කැටියා නැමැත්තා අත්අඩංගුවටගෙන ඇත්තේ හෙරොයින් සන්තකයේ තබා ගැනීමේ චෝදනාව යටතේ. ඔහු සන්තකයේ තිබී හෙරොයින් මිලිග්‍රෑම් 8ක් රුපියල් 50,000කට ආසන්න මුදලක් සහ මෝටර් රථයක්ද තම බහරයට ගත් බව පොලිසිය සඳහන් කළා. රන්කැටියා නැමැත්තා මද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන රෝහණ සිල්වා නොහොත් රත්මලානේ රෝහාගේ ප්‍රධානතම ගෝලයෙකු ලෙසයි සැලකෙන්නේ. පොලිසිය පැවසුවේ රත්මලානේ රෝහාගේ කණ්ඩායමට සහාය ලබා ගැනීම සඳහා රන්කැටියා ඇතුළු පිරිස යොදාගෙන ඇති අතර එම පිරිසට ආයුධ සපයා ඇත්තේද රත්මලානේ රෝහා විසින් බවයි. එමෙන්ම ජීවත් බෝම්බයක් සහ කේරළ ගංජා තොගයක් සමග පෙරේදා රාගමදී අත්අඩංගුවටගත් සබීත දිනේෂ් නොහොත් සබීත නැමැත්තාද රන්කැටියාගේ අනුගාමිකයෙකු බවට හඳුනාගෙන තිබෙනවා. සැකකරු අද වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 29 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා. මේ අතර පොලිස් විශේෂ කාර්ය බලකාය හංවැල්ල රණාල ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී රකිත රවිශාන් ජයතිලක නොහොත් පොයිටාන මැත්තා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු සන්තකයේ තිබී කඩුවක් T56 ගිනියවියක උණ්ඩයක කොපුවක් දුරකථනයක් සහ සිම් කාඩ් පත් 5ක් පොලිස් බහරයට ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ පොයිටාන මැත්තා 075 759 27 03 සහ 075 911 45 80 යන දුරකථන අංක භාවිත කරමින් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින එදුනිල් කුමාර නොහොත් ඉන්ද්‍රා නැමැති අපරාධකරුගේ 075 45 15 886 යන අංකයට සම්බන්ධ වෙමින් කප්පම් ගැනීම ඇතුළු අපරාධ රැසක් සිදු කර ඇති බවයි. වැඩිදුර විමර්ශන සඳහා සැකකරු හංවැල්ල පොලිසිය වෙත බහර දී තිබෙනවා. මහබැංකුව ගත් වැරදි තීරණ නිසා තමන්ට අසාධාරණයක් සිදු බව ETA තැන්පත්කරුවන් අවධාරණය කරනවා. ඔවුන් මේ අදහස් පැවසුවේ අද පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡා දෙකකදී. මේ එදිරිසිංහ ආයතනයේ 1967 ලියාපදිංචි කරපු දායි නම් කොරමගඩි තමයි කරලා තියෙන්නේ. අවසානයේ මේ ඔක්කොම ටික මාට් වුණාට පස්සේ ඒ ටික ඔක්කොම එකතු කරලා බලපත්‍රයක් තිබිච්ච ආයතනයේ ETA ෆිනෑන්ස් ආයතනය 2012 වර්ෂයේදී අර බලපත්‍රයක් නැතුව තැන්පතු ගත්තු සියලු මුදල් ටික ETA ෆිනෑන්ස් යටතට ගේන්න. අවසානයේ ශ්‍රී ලංකා මහ බැංකුව ඒ යෝජනාවට එකඟ වෙලා අනුමැතිය දෙනවා. එතකොට ශ්‍රී ලංකා මහ බැංකුව කළා තියෙන්නේ මේ බලපත්‍ර ලාභී සමාගම තුල තැන්පත් කරලා තියෙන තැන්පත්කරුවා ආරක්ෂා කිරීම නෙමෙයි. ඕන් කරලා තියෙන්නේ බලපත්‍රයක් නැතුව තැන්පත් කරපු අය එකතු කරලා ඒ අයගේ තැන්පත් මුදල් ආරක්ෂා කරන්න කියලා ගෙනල්ලා දාලා දෙන ETA ෆිනෑන්ස් ගිණුම් වලට. ශ්‍රී ලංකා මහ බැංකුව කියන්නේ මේ රටේ හදවත වගේ ආයතනයක්. ඒතර මේ ආයතනයේ රාජ්‍ය නිලධාරීන් ලක්ෂ ගණන් පඩි අරගෙන මේ සමාගම් වලින් ගන්නව අල්ලස්. මේ සාක්ෂි මෙහෙවන දිහා බලපුවම බැලුමට අපිට පැහැදිලි වෙන එකම කරුණ තමයි මේ වගේ හිටපු නිලධාරීන් මේ සමාගම් වල සල්ලි වලට යට වෙලා තමයි තීරණ දීලා තින්නේ කියලා. මේ අහිංසක මිනිස්සුන්ට මෙවැනි අසාධාරණයක් වුණේ මේ ශ්‍රී ලංකා මහ බැංකුව ගත්ත වැරදි නියාමන තීන්දුව නිසා. ගරු ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යතුමා එකඟතාවය පළ කරලා තියෙනවා.
තියෙනවා తాවකාලික අත්හිටුවීමකින් ETI ආයතනය රක්ෂණ ආවරණය ක්‍රියාත්මක කරන්න පුළුවන් කියලා. නමුත් ETI ආයතනයේ රිසිසේ හොරකම් කරන්න ඉඩ දීපු මහ බැංකුව දැන් ප්‍රකාශ කරනවා නඩුවක් තියෙන නිසා මේ සහන දෙන්න බෑ කියලා. ඇත්තටම කියනවා නම් මහ බැංකුවේ නිලධාරීන්ට වඩා හොඳයි කියලා හිතනවා අපිට කමිෂන් එකේදී දෙන උත්තර දිහා බැලුවම පිටකොටු ඉන්න නාට්ටාමිලා. ඒක නිසා පතිකරු ජනාධිපතිතුමනි අපේ වෙත අවධානය යොමු කරන්න. මොකද අපේ වයසක අම්මලා තාත්තලා මැරුණට පස්සේ සල්ලි වැඩක් නැහැ. දුක් විඳලා රස්සාවෙන් පෙන්ෂන් ගිහිල්ලා අරගෙන මේ තැම්පත් කරපු මේ මුදල් ටික එයයි මැරුණයින් පස්සේ මොනවටද ලැබිලා? ETI ආයතනයේ සෝම එදිරිසිංහ දරුවෝ 4 දෙනා, දීපාංජලි එදිරිසිංහ, අසංක එදිරිසිංහ, ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ මේ දක්වාම තැම්පත්කරුවන්ගේ මුදල් අයථා ලෙස තමන්ගේ සුඛ විවරණයට අරන් තිනවා. ඒ වගේම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ජනතාවගේ මුදල් හොරකම් කරපු ඒ දීපාංජලි එදිරිසිංහට කොළඹ මහනගර සභාවේ මන්ත්‍රී ධූරයක් ලබා දීලා තිනවා. මෙවැනි ලයිසන් හොරුන්ව පුරසභයට පත් කිරීම ගැන මා අනේක වාරයක් කනගාටු වෙන හිටපු ජනාධිපතිවරයා ගැන. COVID-19 ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 26 දෙනෙකු අද පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගියා. මේ අතර දකුණු ආසියාවෙන් දිනක් තුල වාර්තා වූ වැඩිම COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව අද ඉන්දියාවෙන් වාර්තා වුණේ 14721ක් ලෙසයි. COVID-19 වෛරසය ආසාදිතව සිට පූර්ණ සුවය ලැබූ 26 දෙනෙකු රෝහල් වලින් පිටව යාමත් සමග සුවය ලැබූ මුළු ආසාදිතයන් සංඛ්‍යාව 1472ක් දක්වා ඉහළ ගියා. ඒ අනුව වෛරසය ආසාදිතව 467 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර මෙතෙක් දෙවෙනින් වාර්තා වූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1950ක්. එමින්ම වෛරසය ආසාදිතව සිටි නාවික හමුදා සමාජිකයන් 15 දෙනෙකු පූර්ණ සුවය ලබා ඊයේ පිටව ගියා. ඒ අනුව සුවය ලැබූ සමස්ත නාවික හමුදා සමාජිකයන් සංඛ්‍යාව 771ක්. නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන්ට් කමාන්ඩර් ඉසුරු සූරිය බණ්ඩාර මහතා පැවසුවේ ලබන සතියේ සිට වැලිසර නාවික හමුදා කඳවුර අධීරෙන් අධීර විවෘත කිරීමට පියවර ගන්නා බවයි. මේ අතර COVID-19 ගෝලීය වසංගතය හේතුවෙන් ඉන්දියාවේ සහ එංගලන්තයේ සිරවී සිටි තවත් ශ්‍රී ලාංකිකයන් 254 දෙනෙකු ශ්‍රී ලංකන් ගුවන් සේවයට ඈත් විශේෂ යානා දෙකකින් අද පෙරවරුවේ මෙරටට පැමිණි අතර ඔවුන් PCR පරීක්ෂණවලට යොමු කෙරුණා. මේ අතර කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යාංශයේ තාරකා විද්‍යා අභ්‍යාස ඒකකය COVID-19 ආසාදිතයන් හඳුනා ගැනීමේ ජංගම දුරකථන යෙදුමක් නිපදවා තිබෙනවා. විශේෂත්වය තියෙන්නේ මේකේ මොබයිල් නම්බර් එක හරහා කෙනෙක් ගිය තැන් හොයන්න බෑ. මේක අපි රැන්ඩම් නම්බර් එකක් ජෙනරේට් කරලා ඒකින් තමයි හොයන්නේ පුද්ගලිකත්වයට ආනිනෝනාකට හදලා තියෙන්නේ. හැදිච්ච අය අපි රතු පාටින් දානවා. හැදිලා සනීප වෙච්ච අය කහ පාටින්, ඊළඟට ක්වොරන්ටයින් කරන දුඹුරු පාටින්, ක්වොරන්ටයින් කරලා අවසන් වෙච්ච කොළ පාටින්. මේ වගේ කට්ටියට පස්සේ කලින් කියපු පාට පහ සම්බන්ධ කෙනෙක් මීටර් 10ක් කිට්ට වුණොත් එලාමයක් වදින්න පටන් ගන්නවා ෆෝන් එකේ. Bluetooth තාක්ෂණي හදලා තියෙන්නේ. දැන් මේක දාගත්ත ඕන කෙනෙකුට කිසිම බයක් නැතුව එදිනෙදා රාජකාරී කරන්න පුළුවන්. මේ අතර COVID-19 වෛරසය ආසාදනය වූ පුද්ගලයන් 1,81,005 ලොව රටවල් රැසකින් ගෙවුණු දිනය තුලදී වාර්තා වුණා. නව පුද්ගල මරණ 5066ක්ද අලුතින් වාර්තා වීමත් සමග ලොව පුරා සිදු ඇති සමස්ත පුද්ගල මරණ සංඛ්‍යාව 4,63,500ක් දක්වා ඉහළ ගියා. දකුණු ඇමරිකාවේ විශාලතම රාජ්‍ය වන බ්‍රසීලෙන් නව ආසාදිතයන් 55,000කට අධික සංඛ්‍යාවක් හඳුනා ගැනීමත් සමග ඒ රට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව මිලියනීය සීමාව ඉක්මවා ගියා. දකුණු ආසියානු කලාපයේ මෙතෙක් වාර්තා වූ වැඩිම දෛනික ආසාදිතයන් සංඛ්‍යාව ඊයේ අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වුණේ 14,721ක් ලෙසින්. මේ වන විට ඉන්දියාවේ සිදු ඇති සමස්ත පුද්ගල මරණ සංඛ්‍යාව 12,970ක්. මීට පෙර COVID-19 වෛරසය ව්‍යාප්තියේ කේන්ද්‍රස්ථානයක් බවට පත්ව තිබූ ඉතාලියේ රෝම අගනුවරින් නව ආසාදිතයන් 109 දෙනෙකු හඳුනාගෙන ඇති බව රෝම් ටුඩේ ප්‍රවෘත්ති සේවය වාර්තා කරනවා. ඒ අනුව ඉතාලියටද COVID-19 වෛරසයේ දෙවන රැල්ලක බලපෑමක් ඇතිවනු ඇති බවයි විශේෂඥයන් අනතුරු ගවන්නේ. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් සමගින් රටවටා හිරෝ. රටවටා හිරෝ. තංගල්ල වගේකුඩ ප්‍රදේශයේ ජල ටැංකියක් ආසන්නයේ පිඹුරු බිත්තර කිහිපයක් දුටු ප්‍රදේශයේ තරුණයන් ඒවා ආරක්ෂා කර දින 45ක කාලයක් එහි දර්ශන වීඩියෝගත කර තිබුණා. අනතුරුව බිහි වූ පැටවුන් 23 දෙනෙකු වනජීවී නිලධාරීන්ට ලබා දීමට ඔවුන් මෙලෙස කටයුතු කළා. හෙට මෙරටට දර්ශනය වන අර්ධ සූර්යග්‍රහණය යාපනය ඇතුළු උතුරු ප්‍රදේශයට 24%ක ප්‍රමාණයකුත් කොළඹට 16%ක ප්‍රමාණයකුත් වශයෙන් දිස්වන බව තාරකා විද්‍යාඥයින් පවසනවා. පෙරවරු 10:24ට පමණ ශ්‍රී ලංකාවට දර්ශනය වන සූර්යග්‍රහණය යාපනයේ ප්‍රදේශයට පෙරවරු 11:45ට උපරිමව දිස්වන අතර කොළඹට උපරිමව දිස්වන්නේ පෙරවරු 11:51ටයි. ඉන්දියානු ආධාර යටතේ 2017 වසරේදී අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා විසින් ලුණුගම්භීර ප්‍රදේශයේ ආරම්භ කළ නිවාස 48කින් සමන්විත නිවාස
ව්‍යාපෘති දෙකක් තහනම් කිරීමට නිවාස අධිකාරිය පියවර ගත්තේ වන අලි රක්ෂිතය තුළ එම නිවාස ඉදිකර තිබීම හේතුවෙන්. මොරටුව සොයිසාපුර ප්‍රදේශීය අවන්හලකට වෙඩි තැබීමට සැකකරුවන් පැමිණි වෑන් රථය පැදවූ රේදුරාගේ 56 හැවිරිදි මව සහ 24 හැවිරිදි සමීපතම මිතුරා ලබන මාස 2 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා. දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදුව පින්නදුව අතර ප්‍රදේශයේදී මෝටර රථ දෙකක් සහ කැබ් රථයක් ගැටි අනතුරක් සිදු වී අතර අනතුරින් කාන්තාවක් ඇතුළු පුද්ගලයන් 5 දෙනෙකු තුවාල ලැබුවා. රට වටා හිරු. දැන් ලොව වටා හිරු. ලොව වටා හිරු. ඉන්දු චීන දේශ සීමාවේ ලක්ඩාහි ගල්වන් නිම්න ආශ්‍රිත ප්‍රදේශයේදී චීන හමුදා සමග ඇති වූ ගැටුම් වලින් ඉන්දිය සෙබළුන් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූයේ පසුගිය සඳුදා දිනේදී. ඉන්දිය හමුදා බට කණ්ඩායම් අවස්ථාවන් රැසකදී චීන දේශ සීමාව උල්ලංඝනය කරමින් සිය රටට ඇතුල් වීමට උත්සාහ කිරීම හේතුවෙන් මෙම ගැටුම් උද්ගත වූ බවයි චීනය පෙන්වා දෙන්නේ. අර්බුදයට තුඩ දී ඇති ගල්වන් නිම්න ආශ්‍රිත මෙම භූමි ප්‍රදේශය කිලෝමීටර් 3440ක පමණ දුරකට විහිදෙන අතර ඉකුත් මාස කිහිපයේදී ඉන්දියාව සිය කලාපයේ මාර්ගයක් ඉදිකිරීමත් සමග චීනයේ අවධානයද සිය දේශ සීමාවේ යටිතල පහසුකම් සංවර්ධනය කෙරෙහි යොමු වුණා. චීනයේ මෙන්ම ඉන්දියාවද මෙම කලාපයේ සිය හමුදා ස්ථාපිත කර තිබෙන්නේ න්‍යෂ්ටික අවිබලය සහිත දෙරටේම ස්ථාවරත්වය පවත්වා ගැනීම උදෙසයි. කෙසේ වෙතත් මෙම ගැටුම්වලදී කිසිදු යුද උපකරණයක් භාවිතයට ගෙන නොතිබූ අතර ගල්මුල් යකඩබට භාවිතයෙන් සහ අත්පාවලින් පහර දීම් සිදු වී ඇති බවටයි දෙරටේම බලධාරීන් නිවේදනය කළේ. ඉන්දියාව සහ චීනය අතර මෙලෙස යුද්ධමය තත්ත්වයක් හටගත්තේ වසර 45කට පසුව වන අතර 1962 වර්ෂයේදීත් ඉන්දියාව චීනය සමග යුද්ධ තත්ත්වයක් ඇති වුණා. එහිදී ඉන්දියාවට සිදු වුණේ දැවැන්ත පරාජයක්. උද්ගත වෙති ගැටුම් සම්බන්ධයෙන් ඉන්දියානු ජනතාවගේ හඬ අවදි වීමත් සමග අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී ඊයේ සර්වපාක්ෂික හමුවකට සහභාගී වුණා. සර්වපාක්ෂික හමුව සම්බන්ධයෙන් නිවේදනය නිකුත් කරමින් ඉන්දියාවේ තොරතුරු අමාත්‍යාංශය නිවේදනය කරන්නේ විදේශ හමුදා බටින් තම දේශ සීමාව තුළ නොමැති බවත් දේශ සීමාවේ ආරක්ෂාව සඳහා ඉන්දීය හමුදා බටපිරිස් යෙදවීමට මෙන්ම නීති උල්ලංඝනයට එරෙහිව අවශ්‍ය අයුරින් ප්‍රතිචාර දැක්වීමට ඉන්දියාව කටයුතු කරන බවයි. මෙතර ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයේ වැසියන් පිරිසක් චීනයට විරෝධය පා චීනයේ නිෂ්පාදිත විද්‍යුත් උපකරණ මාර්ගයට ඇද දමා විනාශ කර ගිනි තබන අයුරු ඉන්දියා මාධ්‍ය මෙලෙස වාර්තා කළා. මෙතර ඉන්දිය දේශ සීමාව තරණය කළ පාකිස්තාන ආයුධ සන්නද්ධ ඩ්‍රෝන යානාවකට ඉන්දියා හමුදාවන් වෙඩි ප්‍රහාර එල්ල කර බිම දමා තිබෙනවා. විදේශ මාධ්‍ය වාර්තා කළේ අදාළ ඩ්‍රෝන යානාව පුපුරන ද්‍රව්‍ය සහ ගිනි අවි ප්‍රවාහනය කරමින් තිබූ බවයි. ලොව වටා හිරු. හිරු රාත්‍රී 9:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් නිමවට පත්වනවා. පැත්තනගත් ඇත දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කරගන්න තිරේ දෙසන පරිදි ඔබගේ චංග මුද්‍රකථන ජාලයට අනුව හිරු SMS ප්‍රවෘත්ති සේවාව සක්‍රිය කරගන්න. මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් හෙට දහවල් 11:55ට යලිත් හමු වෙනවා. සුබ රාත්‍රියක්.